මගේ ආදර ප්‍රමාන්තයනේ විනිශ්චය කියන එක. විනිශ්චය කියන දේ මනුෂ්‍යයාට අයිති දෙයක් නෙමෙයි. මනුෂ්‍යයා ඉන්නේ විනිශ්චය කරන්න නෙමෙයි. විනිශ්චය අයිති ස්වාමින් වහන්සේටයි. දැන් ඕනම දෙයක් විනිශ්චය කරන්න මගේ ප්‍රමාන්තයනේ විනිශ්චය කරන්න ඔබ නිගමන වලට එන්නට ඕනේ. නිගමන වලට ඇවිල්ලායි ඔබ විනිශ්චය කරන්නේ. ඔබ නිගමන වලට එන්න ඔබට සාධක තියෙන්නට ඕනේ. ඒතර ඔබ ගන්න සාධක ඔබ බලන සාධකත් එක්කයි ඔබ විනිශ්චයට එන්නේ. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මගේ ප්‍රමාන්තනේ senses are deceptive. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියයන් අපිව රවටන සුළුයි. ඉන්ද්‍රියයන් වලින් ගන්න දේ කොච්චර හරිද කොච්චර සාමද්දයද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. කොච්චර නිවැරදිද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තැනදී මගේ ප්‍රමාන්තනේ විනිශ්චය කරනවා කියන එක ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. ඒ තැනදී අපි ගොඩාක් වෙලාවට විනිශ්චය කරද්දී අපි කෙනෙක්ව විනිශ්චය කරද්දී අපි එක්තරා විදිහක ඊළඟ විනිශ්චය තියෙන භයානකතේ තමයි මම විනිශ්චය කරද්දී මම කියනවා මම හරි ඔබ වැරදි කියලා. ගොඩාක් වෙලාවට අපි ජීවිතයේ එකතරා තලයකට ගිහිල්ලා අනිත් ඔක්කොම පහත් කරලා සලකන තැන. ඒ තැනදිත් විනිශ්චය කියන එක බහැනක වෙනවා මගේ ප්‍රමාන්තනේ. අද ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා විනිශ්චය පළවෙනි වගන්තිය විනිශ්චය නොකරන්න එවිට ඔබද විනිශ්චය කරනු නොලබන්නේය. මගේ ප්‍රමාන්තයනේ මේ අත්දැකීම මේ අයිති කර ගැනීම අපි ඒ කියන්නේ අපි කෙනෙක්ව දැකලා මෙයා මෙහෙමයි කියලා ලේබල් ගහලා හංවඩු ගහන තැන. නමුත් උන්වහන්සේ මේක ඔබ මම හරියටම තේරුම් ගන්නට ඕනේ. දැන් විනිශ්චය කරනවා කියන එක දැන් එතකොට අපි ඒ කියන්නේ දැක්කත් නොදැක්කා වගේ ඉන්නද? ඒ කියන්නේ මුකුත් උන්නේ නැහැ වගේ මුකුත් නැහැ වගේ ඉන්නද? එහෙම දෙයක් නෙමෙයි ස්වාමින් වහන්සේ අපිට කතා කළා කියන්නේ. උන්වහන්සේ පැහැදිලිවම කතා කළා කියනවා මගේ ප්‍රමාන්තයනේ විනිශ්චය කරනවා කියදී මතෙව් 18 වෙනි පරිච්ඡේදයේ 16 සිට 17 බලන්න. මතෙව් 18 16 සිට 17. ඒ කියන්නේ මේ විනිශ්චය බයිබලයේ පුරාවට බයිබලයේ තැන් කීපයකටම අපිට විනිශ්චය ගැන කතා කරනවා. මතෙව් 18 16 නොපිළිගත්තු 15 විඳන් යන පොතේ 15 විඳන් යන්න ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධව පව් කළොත් පෞද්ගලිකව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත් ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තේය. නොපිළිගත්තොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක්ම ස්ථීර වන පිණිස ඔබ සමග තවත් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු කැඳවාගෙන යන්න. ඔවුන් කියන දේත් නොපිළිගත්තොත් සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත් ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු හෝ මෙන් සලකන්න. දැන් ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධව පව් කළොත් කියලා කියන තැනදී මගේ ප්‍රමාන්තනේ ඔබ විනිශ්චය කරනවා ඔබ විනිශ්චය කළ යුතුයි ඔබගේ සහෝදරයා පාපයක් කරා කියන එක මගේ ප්‍රමාන්තනේ. එතකොට දැන් මෙතනදී විනිශ්චයක් තියෙනවා. එහෙනම් ජේසුස් මොකද්ද කියන්නේ? ඔබ විනිශ්චය අනුන් විනිශ්චය නොකරන්න කියලා. ඔබ අද වචනයේ හරියටම ඔබ කියවද්දී ඔබට තේරෙන්නේ. තුන්වෙනි වගන්තිය බලන්න. ඔබේම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබගේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන්ද? මෙතනයි ප්‍රශ්නය තියෙන්නේ. මගේ ඇහි ලී කොටයක් එක්ක මට මගේ සහෝදරයාගේ ඇහි ලී කුඩ අරන් දාන්න බෑ. මගේ ප්‍රමාන්තයනේ මේක හරිම ලස්සන ගැඹුරු උදාහරණයක්. ලී කුඩක් කියලා කියද්දී ඇහි කියලා කියද්දී අපි ඕන තැනකදී මගේ ප්‍රමාන්තයනේ අපිට පුළුවන් අපිට අතේ කට්ටක් තියෙනවා නම් මට පුළුවන් ඒ කට්ට අරන් දාන්න. හැබැයි මගේ ඇහි ලී කුඩක් කියලා තැනදී මගේ ශක්තියෙන් ඒක මට කරන්න බෑ. කොටෙම කියනවා නම් ඔබ ජනෙල්ල ඔබ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩියෙන් බලාගෙනවත් ඒක අරන් දාන්න බෑ. මට වගකීමක් තියෙනවා. තව කෙනෙක්ගේ උදව්ව ගන්න. ඒ කියන්නේ මගේ සහෝදරයාගේ ඇහි ලී කුඩ දැන් ඔබ හිතන්න වෙන ඕනම අඩුපාඩුවකදී
හරි ඒකත් එක්ක අපි ජීවත් වුණාට ගල් තැලුමක් එක ජීවත් වෙයි, කට්ටක් ඇනිලා ජීවත් වෙයි, නියපොත්තක් ඇනිලා ගැලවිලා ජීවත් වෙයි. හැබැයි ඇහි ලී කොටක් එක්ක ඉන්න බෑ. කෙවෙනවා. ඒක කස්සනවා ඉන්න බෑ. ඇහැ අරගෙන ඉන්න බෑ. එක ඇහැක් අරගෙන ඉන්න බෑනේ. අනිත් ඇහැ අස් දෙකම එකට වැඩ කරන්නේ නේ. එතකොට දැන් කොහොමද? එක මේ ඇහි ලී කොටේ අනිත් පැයෙන් බලාගෙන ඉන්න බෑ. ඒ ඇහත් වැහෙනවා. ඒ කියන්නේ මේකත් එක්ක ඉන්න බැරි දෙයක්. ඔබ අනිවාර්යෙන් ඔබගේ සහෝදරයට උදව් කරන්න ඕනේ. ඔබ සහෝදරයාගේ ඇහි තියෙන ලී කුඩ පරිස්සමෙන් අරන් දාන්න. ඒක ඔබගේ මගේ වගකීම. කායින් ආබෙල්ව මැරුවයින් පස්සේ දෙවනාසේ කහදී ඔබගේ සහෝදරයා ගෝ කියද්දී මම මගේ සහෝදරයාගේ බාරකරුද කියලා අහනවා. එහෙම අපිට අහන්න බෑ. මගේ ප්‍රමාන්තනේ අපි එකම තාත්තගේ දරු පිරිසක්. අපිට සහෝදරයාගේ ඇහි ලී කුඩ අමතක කරලා ඉන්න බෑ. අපි ඔබ මම උන්වහන්සේගේ ශරීරයේ අවයව නම් ඒ අවයව එක ශරීරයේ එක අවයවයක් දුක් විඳිද්දී අනිත් අවයව හැම දෙයක්ම ඒ සමග දුක් විඳිනවා. ඒක කොරින්ති 12 වෙනි පරිච්ඡේදය බලන්න. උන්වහන්සේ පැහැදිලිවම මේ කටයුත්ත අපිට කියා දෙනවා. ඒක කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා අපි හැමෝම අවයව. 26 වෙනි වගන්තිය බලන්න. 1:12 26 වෙනි වගන්තිය. මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමග සියලුම අවයවයෝ වේදනා විඳිති. එලෙසම එක අවයවයක් ගෞරව ලබයි නම් ඒ සමගම සියලු අවයවයෝ ප්‍රීති වෙති. 21 එනිසා නුඹ මට ඕනා නැතයි අත අමතා ඇසටවත් නුඹලා මට ඕනා නැතයි පා අමතා හිසටවත් කීමට නොහැකිය. මගේ ප්‍රමාන්තයනි එක අවයවයක් වේදනාව විඳින මුළු ශරීරෙම දුක් විඳිනවා. ඒතර ඔබගේ සහෝදරයාගේ ඇහි ලී කුඩ ඔබ අරන් දානවා කියන එක ඔබගේ වගකීම. ඒ සැබවින්ම ඒක සහෝදරත්වයට තුඩ තියෙන්න ඕනේ. හැබැයි මෙතන කතා කරන්නේ මොකක්ද? ප්‍රශ්නේ කියන අද කියවීමේ කතා කරලා කියන්නේ මොකක්ද? ඔබේම තුන්වෙනි වගන්තිය. ඔබේම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන්ද? මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ ඇහි ලී කොටයක් තියෙනවා. මගේ ප්‍රමාන්තයනි ගොඩාක් වෙලාවට අපි අපේ තියෙන දේ වහගන්න අනිත් එක්කෙනාට ඇඟිල්ල දික් කරනවා. ඒක අපි දක්ෂ ලෙස කරනවා. ගොඩාක් වෙලා මගේ අඩුපාඩුව තියෙන්නේ. මගේ අඩුපාඩුව තියෙන තැන එතන අවධානය වෙන කෙනෙක්ට දුන්නයින් පස්සේ ඒ අවධානය වෙන තැනකට යනවා. ඔබගේ අඩුව නැති වෙනවා. ඒක පේන්නේ නැති වෙනවා. ඒතර අනිත් එක ඔබ කොහොමද ඇහි ලී කොටයක් එක්ක සහෝදරයාගේ කාරණා දාන්න යන්නේ? ඒක විනාශ කරයි ඇහැ අරගෙන ඊට පස්සේ. ඒතර මුලින්ම මගේ ප්‍රමාන්තයනේ ඔබ දිහා බලන්නට වෙනවා ඔබ විසින්ම. ඒ තැනදී මතක තියාගන්න. චර්මය 17:9 උනාස් කියනවා සිත තරම් කපටි වෙන කිසි දෙයක් නැහැ. සිත තරම් කපටි වෙන කිසි දෙයක් නැහැ. එතකොට මගේ ප්‍රමාන්තනි සමහර වෙලාවට මේ ලී කොටය ඔබගේ ජීවිතයේ මේ ලී කොටය මේ ප්‍රශ්නය මේ මතකය බාධාව අඩුව පාවුලතුමා මාංශයේ කටුවක් ගැන කතා කරනවා. මේ තැනදී මේක මම විසින් විනිශ්චය කරගෙන මාව හංවඩු ගහ ගන්න තැනක් වෙන්න පුළුවන්. කොහොමද ඔබ හරියටම මේක ලී කොටයක් කියන එක දැනගන්නේ කොහොමද? ඔබගේ ඇතුලේ තියෙන අඩුවත් එක්ක ඔබ ගනුදෙනු කරන්නේ කොහොමද? ජුදාස් දැක්කා මම කරේ වැරදක් කියලා. ජුදාස් දැකලා වැරදක් කරයි කියලා දැකලා ජුදාස් ගිහිල්ලා මොකද කරන්නේ? රිදී කාසිතිකාරගෙන පොළවේ ගහනවා. වැරදක් කියලා පිළිගන්නවා. හැබැයි ජුදාස් කියලා ගහ කෙලිලා මැරෙනවා. එලී කොටයත් එක්ක විනාශ කරගන්නවා ජීවිතේ. මගේ ආදර ප්‍රේමාන්තයනි ඔබ මගේ ජීවිතේ ඔබ මේ විනිශ්චය හරි භයානකයි. ඔබව විනිශ්චය කරගන්න විදිය. උන්වහන්සේ කොරින්තිවරුන්ගේ ලිපියේ 2 කොරින්ති මට මතක හැටියට praise the Lord. හරි. 2 කොරින්ති 7 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය බලන්න. 2 කොරින්ති 7:8
පවුලතුමා කියනවා මගේ ලිපිය නිසා ඔබට සිත් වේදනාවක් ඇති වූ නමුත් ඒ ගැන කනගාටු නොවෙමි. ඒ ලිපිය නිසා ටික කාලයකට පමණවත් සිත් වේදනාවක් ඔබට ඇති වූ බව මම දනිමි. ඒ ගැන මා කලින් කනගාටු වූ නමුත් දැන් මම ප්‍රීති වෙමි. එසේ වන්නේ ඔබට සිත් වේදනාවක් ඇති වූ නිසා නොව ඔබගේ සිත් වේදනාව මනස්ථාපනයට හේතු වූ නිසාය. ඔබ දෙවියන් වහන්සේගේ වචනයේ වහන්සේගේ කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරුණු නිසා අපෙන් ඔබට කිසි විදිහකින් වතානියක් නොවේ. වචනය මෙතන දේව කැමැත්ත අනුව සිත් වේදනාව දරා ගැනීමෙන් ඇතිවෙන මනස්ථාපනය ගැලවීමට මඟ පාදන බැවින් කනගාටු වීමට ඉඩක් නැත. ඒ කියන්නේ දේව කැමැත්තට අනුව ඇතිවන සිත් වේදනාව ලස්සන දෙයක්. ඒක ඔබව ගැලවීමට මඟ කරගන්නේ. හැබැයි ඔබ දෙවියන් වහන්සේව අයින් කරලා ඔබ විසින් ඔය කොටෙත් එක්ක ගනුදෙනු කරන්න ගත්තයින් පස්සේ ඔබ විනාශ වෙනවා කියලා වචන කතා කරලා කියන්නේ. ඒත් ලෞකික පිළිවෙල අනුව සිත් වේදනාව දරා ගැනීම මරණය ගෙන දෙයි. ජුදාස් 3:1 මගේ ප්‍රමාන්තයනේ කෙනෙක් තමුන්ගේ යහේ ලී කොටයක් තියෙනවා කියලා එයා ලී කොටයත් එක්ක ලී කොටය තියෙනවා කියලා ඒක වහගෙන ඉන්න පුළුවන් ඒකාන්තයක. අනිත් එක තමයි ලී කොටය තියෙනවා කියලා තමුන්ව විනිශ්චය කරගෙන හංවඩු ගහගෙන ලේබල් ගහගෙන තමුන්ට ආදරය කරගන්න බැරි තැනක ජීවිතේ කාලකන්ණි කරගන්න පුළුවන් අදිත්තන්තයේදී. මේ අන්ත දෙකේ මේ නපුරා. අපි අවදි වෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මේ ලී කොටය එක්ක ගනුදෙනුව අපි ජීවිතේ දැනගන්න වෙනවා. ඔබ මගේ ජීවිතේ අපි හැම කෙනෙක්ගේම අඩුපාඩුවක් තියෙනවා. අඩුපාඩු තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රමාන්තනේ ඒකයි ඔබ විශ්ලේෂණය කරලා ඔබ ඇනලයිස් කරලා ඔබ තීරණය කරලා ගන්න දෙයක් නෙමෙයි. හිබ්‍රු 4 වෙනි පරිච්ඡේදය 12 වෙනි වගන්තිය බලන්න. හිබ්‍රු 4:12 උන්වහන්සේ අපිට උදව් කරනවා මේක කරන විදිය. මගේ ප්‍රමාන්තනේ දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය ක්‍රියාශීලීය දෙමුහත් කඩුවකට වඩා තියුණුය ආත්මය ප්‍රාණයෙන්ද සන්ධි ඇටමිදුළු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේ සිතේ සිතුවිලි ධර්මද විමසන්නේ වචනයයි විමසන්නේ ඔබ නෙමෙයි. ජේම්ස් 1:22 ජාකබ් තුමාගේ පොතේ 5 වෙනි පරිච්ඡේදය 22 වෙනි වගන්තිය බලන්න. ඔබ වචනය ඔබ විමසන්නට ඕනේ. දේව වචනයයි විමසන්නට ඕනේ. ඔබ නෙමෙයි ඔබ විනිශ්චය කරගන්නේ. විනිශ්චය අපිට අයිති දෙයක් නෙමෙයි. ඒ තැනදී මුලින්ම ඔබව විනිශ්චය කරගන්න එකෙන් වළකින්න. අපි විනිශ්චය කරගදී අපි අන්ත දෙකකට යනවා. අපි විනිශ්චය කරගෙන එකක් අපි අධිමානයකට යනවා. superiority complex නැත්නම් හීනමානයකට යනවා inferiority complex. අපිව අව탁සේරු කරගන්නවා නැත්නම් අධි탁සේරු කරගන්නවා අපි විනිශ්චය කරද්දී. දේව වචනය කැඩපතක්. ජාකබ් තුමා කියන්නේ ඒකයි. ජාකබ් තුමා පැහැදිලිවම කතා කරලා කියනවා ජාකබ් 1:22 පැහැදිලිව කතා කරලා කියන දෙයක් තියෙනවා. මගේ ප්‍රමාන්තයනි ඒ තමන්ම රවටා නොගෙන දහම් පණිවිඩය අසන්නන් පමණක් නොවි එය පිළිපදින් නොවන්න. මද යමෙක් දහම් පණිවිඩය අසන නමුත් එය නොපිළිපදින්නේ නම් ඔහු කැඩපතමින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මනුෂ්‍යයෙකුට සමානයි. එතකොට කැඩපත වෙන්නේ දහම් පණිවිඩයේ වචනය. මගේ ප්‍රමාන්තනේ මේක අතිශයින් වැදගත්. ඔබ ස්වාමින් වහන්සේ අභිමුවට යනවා කියන එක. ජේසු මිනිස්සු කියන දේවල් වලින් නෙමෙයි. ජේසුට හිතිත්‍ය නෙමෙයි. ජේසු කටයුතු කරේ. ජොර්දානයේ ගිරිලා ගොඩ ඇවිල්ලා ස්වර්ගය පැලිලා ස්වර්ගය විවර වෙලා ශුද්ධාත්මයන් ඇවිල්ලා කිව්වා ඔබ මගේ ප්‍රියාදර පුතා හඬ ඇහුණා ඔබ ගැන මම ප්‍රසන්නයි. මගේ ප්‍රමාන්තනේ සමහර වෙලාවට guilty conscience අපේ වැරදිකාරයි කියන හැඟීම අපිව නැති කරනවා. scrupulous conscience කියලා දෙයක් තියෙනවා. scrupulous conscience කියලා කියන්නේ හැම දෙයකදී මම වැරදි කියාගෙන තමන්ව හංවඩු ගහගන්නවා. මේක ස්වාමීන් වහන්සේගෙන් නෙමෙයි. සමහර වෙලාවට
කොමිසම් කරනවා හැමතිස්සෙම කොමිසම් කරනවා. ඒ කියන්නේ කොමිසම් එකම පාපේ කිය කොමිසම් කරන්න ඕනේ ගොඩාක් සැරයක්. ඒක ස්වාමීන් වහන්සේගේ දෙයක් නෙමෙයි. මගේ ප්‍රේමාන්තයනි ගොඩාක් වෙලාවට දේව වචනේ පැත්තක තියලා අපි අපිව විනිශ්චය කරගෙන හංවඩු ගහ ගන්නවා. විනිශ්චය කරන්න එපා. ස්වාමීන් වහන්සේ ඉස්සරහට යන්න. ස්වාමීන් වහන්සේගේ වචනයෙන් ඔබ විනිශ්චය වෙන්නට ඕනේ. ඔබට රිදෙනවා හරි වැරදි කියලා දැනෙනවා. ඒකයි අද කොරින්ති 2 කොරින්ති 7 අපි කියුවේ. ඒ කියපු දෙයින් රිදුනා. හැබැයි උන්වහන්සේගේ ඒ රිදීම විනාශයට අරගෙන යන දෙයක් නෙමෙයි. ජුදාස් රිදුනා. හැබැයි පේදුරුට තාත රිදුනා මගේ ප්‍රේමාන්තයනි. පේදුරුට රිදුනා. හැබැයි ඒ රිදෙන රිදිල්ල ලුක්තුමාගේ 22 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම කියනවා. ජේසු පේදුරු දිහා හැරිලා බලනවා. ජේසු පේදුරු දිහා හැරිලා බැලුවයින් පස්සේ මහා වේදනාවක පේදුරුතුමා කෑ ගහලා අඬනවා 61 වෙනි වගන්තිය. ලුක් 22:61. ස්වාමින් වහන්සේ හැරි පේදුරු දෙස බැලුස්සේක. පේදුරුද කුකුලා හඬලන්නට පළමුව ඔව් නාඳුනමි 3 වරක් ඔබ මාගෙන කියන්නේ යයි ස්වාමින් වහන්සේ ඔහුට පැවසු කීම සිහිකොට පිටතට ගොස් දැඩි දුකින් හැඬීය. ඒක වෙන්නට ඕනේ. මම වැරදක් කරා කියන එක මට දැනෙන්න ඕනේ. ඒ කොටයක් තියෙන්නේ ඒක අයින් වෙනවා කියන එක දැනෙන්න ඕනේ. හැබැයි මගේ ප්‍රේමාන්තනේ ඒක දේව ආදරයත් එක්කයි එන්නේ. ස්වාමීන් වහන්සේගේ ආදරය පැත්තක තියලා ඔබට ඒක වෙන්න බෑ. ඔබ විනිශ්චය කරගෙන හංගඩු ගහන්න බෑ. එනිසා මේ විනිශ්චය මුලින්ම අයිති වෙන්නේ අපිට. යාඥා කරන්නේ නැතුව, ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට යන්නේ නැතුව, දේව වචනය අනුසාර කරගන්නේ නැතුව, ඒක පරිහරණය කරන්නේ නැතුව, ඒ වචනයත් එක්ක ඔබ මෙනෙහි කරලා ගැඹුරු සිතේ ඒ වචන නිදාන් කරගන්නේ නැතුව ඔබ හිතන විදිහට යන්න බෑ. එක්ක ඔබ කොටයක් එක්ක කොටේ කැටයන් කරගෙන කොටේ බෝඩ් ගහගෙන කොටේ ලේබල් අරගෙන කොටේ පෝස්ට් අරගෙන සෙල්ෆ් කොටෙත් එක්ක සෙල්ෆි අරගෙන ඔබ ඒක පෝස්ට් දදා ප්‍රොමෝට් කරයි. නැත්තම් කොටේ මගේ ප්‍රමාන්තනේ කොටයත් එක්ක ඔබ නැහිලා විනාශ වෙලා යයි. මුලින්ම ඔබගේ ජීවිතයේ ලී කොටය ඇහි ලී කොටය ගනුදෙනු කරන්න. මගේ ප්‍රමාන්තනේ මේ ගනුදෙනුවේදී ලස්සනම ගනුදෙනුව මොකක්ද? ජේසුව කුරුසිය යන ගැහුනේ ලී කොටයක. ජේසුව කුරුසිය යන ගැහුනේ ලී කොටයක. මගේ ප්‍රේමාන්තයනි උන්වහන්සේ ඔබගේ ලී කොටය විසඳන්නේ එහෙමයි. උන්වහන්සේ ඔබගේ ලී කොටය විසඳන්නේ එහෙමයි. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ දුර්වලකම තුල උන්වහන්සේ එන ගැහිලා උන්වහන්සේ මැරිලා ඔබ නිදහස් කරලා ඉවරයි. ඒ තැන ඔබ අයිති කරගන්නවා කියන්නේ එතනයි. ඒ ලී කොටයත් එක්ක ගනුදෙනු කරන්නේ එහෙමයි. ඔබගේ දුර්වලකම ස්වාමීන් වහන්සේ ඉස්සරහට අරගෙන යනවා. ඔබගේ ප්‍රමාන්තනේ ඒ කොටය ස්වාමීන් වහන්සේ ඒ මහා කට්ට උන්වහන්සේ මහා වාසනාවකට පෙරලනවා. ඒ දුර්වලකම උන්වහන්සේගේ අතට පාවිච්චි කරන්න ගන්නවා. අද අපි කියවන්නේ ආබ්‍රහම්ගේ කැඳවීම. උප්පත්ති 12 වෙනි පරිච්ඡේදය. මගේ ප්‍රමාන්තනේ උප්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ ආබ්‍රහම ස්වාමීන් වහන්සේ කැඳවද්දී ආබ්‍රහම් කියන්නේ මේ මාර චරිතයක් නෙමෙයි හොඳේ. ඇදහිල්ලකමයි තිබුණ එකම දේ. ආබ්‍රහම් එක්කගේ සාරායි එක එතකොට ආබ්‍රහම් නෙමෙයි අබ්‍රාම්. සාරායිව එක්කගෙන ඊජිප්තුවට යද්දී එතන ඊජිප්තුවේ හරහා යනකොට මොකද වෙන්නේ? ආබ්‍රහම් බය වෙනවා. සාරා ලස්සන නිසා සාරාට කියනවා ඔයාව ගන්න මාව මරයි. එලිසා ඩාලින් ඔයා කියන්නේ ඔයා මගේ වයිෆ් නෙමෙයි ඔයා මගේ නංගි කියලා. නංගි කියලා ඉතින් මොකද වෙන්නේ? ඒ රජ සාරායිව විවාහ කරගන්නවා. එයාම තියාගෙන යත් එක්ක ඉන්නවා. මොන පරණල් චරිතයක්ද? ඊට පස්සේ දෙවියන් වහන්සේ ඒක දැනගා සාප කරද්දී තමයි රජහන්නේ අයි මට කිව්වේ නැත්තේ මේ වාගේ වයිෆ් කියලා. මම ඊළඟ ගන්නේ නැහැ. ඊට පස්සේ ආබ්‍රහම් එහෙම තමයි දෙන්නේ. 75 දී පොරොන්දුව දීලා ආබ්‍රහම්ට ඉන්න බැරි වෙනවා. හග්ගායිව සරණ පාවා ගන්නවා. ඉසාක් වහදනවා. ප්‍රමාන්තනේ සාරා ඉස්මායිල් වහදනවා. මේ දුර්වල චරිතයක්. හැබැයි අද හිල්ලෙපියා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දෙයක් කිව්වා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දෙයක් කිව්වයින් පස්සේ ආබ්‍රහම් ඒක අයිති කරගත්තේ වෙන විදියකට. ආබ්‍රහම් ඒක අයිති කරගත්තේ ආබ්‍රහම්ගේ තාත්තා ආබ්‍රහම්ට කිව්ව දේ නෙමෙයි. ආබ්‍රහම්ගේ අම්මා ආබ්‍රහම්ට කිව්ව දේ නෙමෙයි. ආබ්‍රහම් ගැන හිතිච්ච දේ නෙමෙයි.
පුරාණේ රබනික් ට්‍රැඩිෂන් එකේ රබ්බිවරුන්ගේ සම්ප්‍රදාය කියනවා ආබ්‍රහම්ගේ තාත්තා බහුදේව වාදයේ බහුදේව පිළිම හදපු කෙනෙක් කියලා. ආබ්‍රහම් එක තැනකද ගිහලා ඒවා කැඩුවා කියලා. ඒතර ඒ දේවල් එක්ක තාත්තා කොහොමද ආබ්‍රහම්ව දැක්කේ? මේවා නෙමෙයි. නමුත් ආබ්‍රහම් උන්වහන්සේ ආබ්‍රහම්ට කතා කළා කියන්නේ මොකද්ද අද වචන? අද උප්පත්ති 12 වෙනි පරිච්ඡේදය. ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ මව්බිමද? නුඹේ නෑදෑයන්ද? නුඹේ පියාගේ ගෘහයද අතහැර දමා මා පෙන්වන්නට යන දේශයට යන්න. මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි. මම නුඹට ආශිර්වාද කරන්නෙමි. මගේ ප්‍රමාන්තයනේ. මව්බිම, පියාගේ නිවස, නෑදෑයන් මේ තමයි එයාව විනිශ්චය වෙච්ච තැන. එයාගේ පතනම එයා හිර හිටගත්ත තැන. මේ ලෝකේ එයාව දැක්ක විදිය, එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒගොල්ලෝ හිටියේ ට්‍රයිබ්ස් එක්ක. ගෝත්‍ර වශයෙන් ගෝත්‍රයක ආරක්ෂාව තිබෙන ගෝත්‍රය තුල ඒ ගෝත්‍රයෙන් වෙන් වෙලා යන තැන මොන වගේ සතුරු හමුදාවක් ආක්‍රමණය කරයිද දන්නේ. ඒක රිස්ක් එකක්. ඒක අවදානමක්. මගේ ප්‍රමාන්තනි සමහර අය ස්වාමීන් වහන්සේ අද ඔබගෙන් මගෙන් ඉල්ලන්නේ ඒ ඔබ විනිශ්චය කරපු මව්බිම, පියාගේ නිවස, නෑදෑයෝ, ඔබගේ පසුබිම අතහැරලා යන්න. ඔබ අලුතෙන් දකින්න පටන් ගන්න. මම ඔබට ආශිර්වාද කරන්නට යනවා. අතීතයේ වෙච්ච දේ නෙමෙයි, ඒ සිද්ධිය නෙමෙයි, මගේ ස්වභාවයෙන් මම අරගත්ත දේ නෙමෙයි, මගේ හැටි මේ මගේ විදිය කියලා එක තැනක පල් වෙන ස්වභාවය නෙමෙයි. ස්වාමීන් වහන්සේ අද ඔබට කියනවා මම ඔබට ආශිර්වාද කරනවා පුතේ දුවේ. හැබැයි ඔබ අතාරින්න මේ දේ. මගේ ප්‍රේමාන්තනේ අබ්‍රහම් අතාරිනවා. ඒ අතාරින්නේ එයා හිතුවා නම් අබ්‍රහම් හිතුවා අනේ මම හරියන්නේ නැහැනේ, මම මේක කවදාවත් මේක හරියන්නේ නැහැනේ, මට මේක බෑනේ, මේ මගේ විදියනේ, මේ මම ඉතින් මෙහෙමනේ, මට ඉතින් ඔක කිව්වට කරගන්න වෙන අතාරින්න කියලා මොනවද දන්නේ නැහැනේ. එයාව හංමඩු ගහගත්තා නම් කවදාවත් එයා අතාරින්නේ නැහැ. හැබැයි එයා දැක්කේ එයා දකින විදියට නෙමෙයි, දෙවියන් වහන්සේ දැක්ක විදියට. වචනේ කතා කරලා කියනවා බලන්න. මම නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වනසේ කීර්තියට පමුණුවන්නෙමි. නුඹට ආසිරි පතන අයට මමත් ආසිරි පතන්නෙමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබන්නෙමි. මගේ පුතේ, මගේ ප්‍රේමාන්තයනේ. ස්වාමින් වහන්සේ මේ දුර්වල චරිතයව තෝරගන්නවා. උන්වහන්සේගේ විනිශ්චය මහ පුදුමයි. උන්වහන්සේගේ තෝරා ගැනීම මහ පුදුමයි. ඒක ලොකු අතාරින්න වෙච්ච තැනක්. ඒ අතාරින්න වෙච්ච තැන අපි දකිනවා මේක හැම වෙලාවෙම ස්වාමීන් වහන්සේ මේ අතාරීම බලාපොරොත්තු වෙනවා. මතේ තුමාගේ 19 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තිය බලන්න. මතේ 19:27 මගේ ප්‍රේමාන්තනේ ඒ අතාරීමත් එක්ක ස්වාමීන් වහන්සේ මහා ආශිර්වාදයක් ගන්නවා. ඔබ විනිශ්චය කරගෙන ඔබගේ මේ ලේබල් එක කඩන තැන ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ ලොකු දොරක් අරිනවා. මතේ 19:27 එවිට පේදුරු කතා කරමින් බලන්න අපි නම් සියල්ල අතහැර දමා ඔබ ආමුණුව ආවෙමු. එයින් අපට කුමක් ලැබෙයිදයි උන්වහන්සේගේ නැසීය. ජේසුස් වහන්සේ උන්ට කතා කොට මෙසේ වදාළසෙක් සැබවින්ම මම ඔබට කියමි මතු ඇතිවන නව යුගවලදී මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමාන්විතව සිංහාසනයේ වැඩ හිඳින කල මෙයා මානුගාමී වූ ඔබත් ඉස්රායල් ගෝත්‍ර 12 විනිශ්චය කරමින් සිංහාසන 12ක පිට හිඳ ගන්න හුය. එරත් මගේ නාමය නිසා ගෙදර හෝ සොහිරන් හෝ සොහිරියන් හෝ පියා හෝ මව හෝ දූත පුතුන් හෝ ගම්බිම් හෝ අත්හැල කවරෙකුවද ඒ වන විට සිය ගුණයක් ලබන්නේය. ඒ වෙනුවට සිය ගුණයක් ලබන්නේය. සදාතන ජීවනයද හිමි කරගන්නේය. මගේ ප්‍රමාන්තියනි මේ විනිශ්චය මට බෑ, මට කරන්න බෑ, මම මෙහෙමයි, මේ ලේබල් එක කඩන්න උන්වහන්සේගේ වචනේ අරගෙන මකබි කියලා කියන උන්වහන්සේගේ මිටිකේ කුළු කෙඩියක් ඔකෙන් වැදිලා ඔබ අතාරින්න ස්වාමින් වහන්සේ ඔබත් එක්ක අලුත් දෙයක් කරන්න බලාගෙන ඉන්නවා. මගේ ප්‍රමාන්තයනි ඒ උන්වහන්සේ කතා කරලා කියන්නේ 1 කොරින්ති 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය, 1 කොරින්ති 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය ඔබ වෙන ස්වාමින් වහන්සේට සීනයක් තියෙනවා. ඔබ ගැන සීනයක් තියෙනවා. ශුද්ධ ලිවිල ලියා ඇති ලෙස දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්නට උන්වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නොදුටු, කනින් නොඇසු, සිතින් නොසිතු දෙයකි. ඔබවත් දන්නේ ඔබට ස්වාමීන් වහන්සේ ලෑස්ති කළා තියෙන දේ. මගේ ප්‍රේමාන්තයනි
හැබැයි උන්වහන්සේ කියනවා ඔබ අනිත් අය විනිශ්චය කරන්න එපා. අනිත් අය විනිශ්චය කරපු මිම්මෙන්ම ඔබ විනිශ්චය වෙනවා. ඔබව මුදුන කරගෙන අනිත් අය පහත් කරද්දී ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක කටයුතු කරන්නේ ආඩම්බරකමත් එක්ක උන්වහන්සේගේ පොරොන්දු දිගෑරෙන්නේ නැහැ. ආඩම්බර අයට උන්වහන්සේගේ ආදරය දැනෙන්නේ නැහැ. එයාලා තුලම ගොඩනගා ගන්න ආඩම්බර තැනක ඉන්නවා. ඒ නිසා අපි අපේ වචනය උන්වහන්සේගේ වචනය තුල මගේ ඇහි ලී කොටේ අඳුරගමු. ලී කොටේ අඳුරගෙන ජේසුස් ගාවට යමු. ජේසුස් ගාවට ගියාම මගේ ප්‍රේමාන්තයනි උන්වහන්සේ ඒ කුරුසියේ ඇන ගැහිලා මගේ ඒ ලී කොටේ අයින් කරයි. එච්චර ආදරයක් විඳගමු. ඒ ආදරය විඳගත්තයින් පස්සේ අර කෝටි 2ක් කෝටි 5ක් ණය මිනිස්සයා කෝටි 5ක් නව මිනිස්සයා රාජ්‍යතුමා නිදහස් කරයින් පස්සේ ගෙදරේදී රුපියල් 200ක් නව මිනිස්සයව අල්ලලා හිරේ දානවා වගේ කරන්නේ නැතුව මට මෙච්චර ආදරය කරා නම් ඒ කොටේ අයින් වුණායින් පස්සේ සුද්ධාත්මයano කුරුසිය යන ගැහිලා ජේසුස් කුරුසිය යන ගැහිලා ඔබට මට දෙන අලුත් ජීවනයත් එක්ක සුද්ධාත්මයන් තුළ මම දකින්න ගන්නවා. ඔබ සහෝදරයාගේ අඩුව මට පේනවා. ඒක ඇවිල්ලා විනිශ්චය කරලා හංමඩු ගහන අඩුවක් නෙමෙයි. ලොකු ආදරයක මම අඩුව දකිනවා. විනිශ්චයක් නෙමෙයි ආදරයක්. ආදරය කරන තැන ඔබ විනිශ්චය කරන්නේ නැහැ. විනිශ්චය කරන තැන ඔබට ආදරය කරන්න බෑ. ඒ ආදරයෙන් ස්වාමීන් වහන්සේ මගේ කොටේ අරන් දපු ස්වාමීන් වහන්සේම මේ සහෝදරයාගේ ලී කුඩ අයින් කරනවාමයි. එහෙම නෙමෙයි ජීවත් වෙන්න ඕන නිදහස් එක්ව. පව් කරන හැම කෙනෙක්ම පාපයට වහලකි. ජාමතුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය බලන්න. ජාමතේ 34 ඒක වහල්කමක්. ඇහැක එහෙම කුඩක් තියාගෙන ඉන්නවා කියන එක වහල්කමක්. ඒක නිදහස් වෙන්න ඕනේ. වචනේ කතා කරලා කියනවා. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. පව් කරන හැම කෙනෙක්ම පාපයට වහලකි. වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. ඒත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. එබැවින් පුත්‍රයාන ඔබ නිදහස් කරන සෙක් නම් ඔබ සැබවින්ම නිදහස්ය. මගේ ප්‍රමාන්තියනේ පව්කාර ස්ත්‍රිය ඒ මිනිස්සු ඇය විනිශ්චය කරලා කල් ගහන්න අරගෙන ආවා. හැබැයි ජේසුස් දැක්කේ එහෙම දෙයක් නෙමෙයි. ජේසුගේ විනිශ්චය වෙනස්. ජේසුස් කවදාවත් පාපය සාධාරණීකරණය නැහැ. ඇයට කිව්වේ යන්න නැවත පව් නොකරන්න. මම ගල් මමත් ගහන්නේ ගල්. ස්වාමීන් වහන්සේ ආවේ ආදරයත් එක්ක විනිශ්චයදී උන්වහන්සේ ලෝක අවසානයේ විනිශ්චය කරන්න එනවා. ඒක වෙනස්. දැන් ඉන්නේ උන්වහන්සේ එඬේරෙක් විදියට මම ගලවන ගැලුම් කරා විදියට. මේක බ්‍රහ්මාන්තයනේ අවසානයේ උන්වහන්සේ ගාවට එන සිමියොන්ගේ ගෙදරට එන පව්කාර ස්ත්‍රිය අනිත් හැමෝම උකුසු ඇසෙන් බලද්දී මෙයා ශුද්ධවන්තයෙක් නම් දිවසිවරයෙක් නම් ඔහුගේ ඇඟට අත තියන්නේ කවුද කියලා දැනගන්න ඕන කියලා කියද්දී ජේසුස් ඉඩ දෙනවා. ඒ කඳුළු වලින් උන්වහන්සේගේ පාද සෝදන්න. කිස් කලමෙන් පිහදාන්න. ඒ ඇලබැස්ත සුවඳ විලවුන් ආලේප කරන්න. ජේසුස් කියන ඔබ කරපු දෙයින්ම ඔබගේ පව් සමා වෙනවා. මගේ ප්‍රමාන්තයනේ මිනිස්සු බලන විදිය දෙවියන් වහන්සේ බලන විදිය දෙකක්. එනිසා පැහැදිලිව මායිති කරගමු. උන්වහන්සේ අද අවසන් කරමු වචනය. උන්වහන්සේ සාමුවෙල් පොතේ 1 සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ කතා කරන වචනය උන්වහන්සේ පැහැදිලිවම සාමුවෙල්ට කතා කරලා කියනවා. 16 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. ඔවුන් පැමිණි කල සාවුල් එලියාබ් දෙස බලා සැබවින්ම මේ සාමුවෙල් එලියාබ් දෙස බලා සැබවින් සමිදාන වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන්වහන්සේ ඉදිරියේ සිටි යයි තමාටම කියාගත්තේ. ඒත් සමිදාන වහන්සේ සාමුවෙල්ට කතා කොට ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස මහත දෙසවත් නොබලන්න මන්ද මම ඔහු ප්‍රතික්ෂේප කළෙමි. සමිදාන වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලනසේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙසය. ඒත් සමිදාන වහන්සේ බලන්නේ සිත දෙස යයි වදාළ සේක. මගේ ප්‍රමාන්තයනේ ලැම පමණක් ලොවට පෙවෙනන ලාය නොපෙනෙන ලඳුනේ. ලෝකයේ විනිශ්චය කරන විදියක් තියෙනවා. උන්වහන්සේ අපගෙන් ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ ජෝම්තුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය. මෙන්න මේ විදිහට විනිශ්චය කරන්න. ජෝම් 7:24 උන්වහන්සේ කියනවා බැලූ බැල්මට විනිශ්චය නොකරන්න. සාධාරණ විනිශ්චයක්ම කරන්නයි වදාළසේක.
ඒකට අපේ කොටේ අයින් කරලා ස්වාමීන් වහන්සේත් එක්ක ගනුදෙනුට යන්නට තීරණයක් ගමු. මගේ ආදර ප්‍රමාන්තයනි.